හරි. අපි දැන් මේ දවස් ටිකේ කළා මොනවාද මේ මුදල් පොත සම්බන්ධව කටයුතු කළානේ. මුදල් පොත සම්බන්ධව කටයුතු කළා. මුදල් පොත සම්බන්ධව අපි ගණන් හැදුවා. මුදල් පොතක් පිළියෙල කළා. මුදල් පොත ඒකේ දිනය විස්තරය නේ. එතකොට ලදුපත කියන්නේ මොකක්ද? වවුචර් අංකය කියන්නේ මොකක්ද? ඇයි ඒව යොදාගන්නේ? ඒව වලට පොදුවේ කියන නම මූලාශ්‍ර ලේඛන නේ. ඒව වලින් අපි ඒ මුදලින් ලැබෙන දේවල් මුදල් පොතේ පිටපත් කරලා මුදලින් ගෙවෙන දේවල් මුදල් පොතේ පිටපත් කරලා ඒකට අනුරූපී අනෙත් ගිණුමට අපි කිව්වා ලෙජර් ගිණුම කියලා නේද? ලෙජර් ගිණුමකට පිටපත් කළා. එතකොට අද තියෙන්නේ මෙන්න මේ වගේ අපි කරන ගණදෙනු හා සිද්ධීන් යම් ප්‍රමාණයක් මුදල් පොතේ වාර්තා කරලා එක ලෙජරයට පිටපත් කරලා ලෙජර ගෙනම් තුලනය කරන්න. ඒ වගේම මම ඒකත් එක්ක තවත් එක දෙයක් එතනට ඇඩ් කරනවා. තවත් එක දෙයක් ඇඩ් කරනවා. ඒ කියන්නේ එකතු කරනවා. එතකොට ඔයා දැකලා වට්ටම් නේද? මේ හොඳට මතක තියාගන්න මේක ඇවිල්ලා A level වලටත් මේක එනවා. හරිද? A level වලටත් එනවා. ඒ කියන්නේ ඉස්සරහා ඉදිරි ඔයා මොන ශ්‍රේෂ්ඨයක කටයුතු කළත් ඔයාට මේ දේ වැදගත්. මේවා වැදගත්. හරිද? ඔයා අනාගතයේදී උසස් පෙළ විභාගයට කලා විෂය ධාරාව, විද්‍යා විෂය ධාරාව, ගණිත විෂය ධාරාව, ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාව සහ වාණිජ්‍ය විෂය ධාරාව ඔය මොන එක හැදෑරුවත් ඔයාට වැදගත් දෙයක් තමයි මේවා. මොකද මේ මුදල් පිළිබඳව මේ වට්ටම් සහ මේ මොනවාද මේ දේවල් කියන එක අනිවාර්යෙන්ම ඔයාලට වැදගත්. මොකද ජොබ් එකකට ගියාට පස්සේ ජොබ් එකේ කවදාක්වත් ඔයා ආර්ට්නිකලේ ආර්ට් දේවල් විතරයි අපි වගේ අහන්නේ කියලා කවදාක්වත්ම එන්නේ නැහැ. හරි? එන්නේ. එහෙම එන්නේ නැහැ. ඔයා කොමර්ස් නිකරේවා කොමර්ස් දේවල් විතර එහෙම නැහැ. ඔයා මොන දේ කළත් ඔයාට එතන ඔක්කොම ඉන්නේ පොදුවේ. එතකොට මෙන්න ඒ සියලුම දේවල් වලට බලාගෙන ඔයා දැන් බලන්න වට්ටම් කියන දෙයක් මම ඔයාලට කියලා දෙනවා. වට්ටම්. සාමාන්‍යයෙන් වට්ටම් වර්ග දෙකක් තියෙනවා. මම ඒක කොටස් දෙකකට වෙන් කරනවා. එකක් මුදල් වට්ටම් අනිත් එක වෙළඳ වට්ටම්. හරි? මුදල් වට්ටම් අනිත් එක වෙළඳ වට්ටම්. මුදල් වට්ටම් අනිත් එක වෙළඳ වට්ටම්. එතකොට මුදල් වට්ටම් නැවත මම ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරනවා. දුන් වට්ටම් ලද වට්ටම්. වෙළඳ වට්ටමුත් මම කොටස් දෙකකට වෙන් කරනවා. දුන් වට්ටම් ලද වට්ටම්. හරි? වට්ටම් ප්‍රධාන කොටස් දෙකයි. ඇයි මම මේ ප්‍රධාන කොටස් දෙකක් ගත්තේ? මම මුලින්ම හැඳින්වීමක් කරන්නම් මුදල් වලට. ඔයා බලන්න දැන් ඔයා හිතන්න අපි හිතමු y ණයක් දෙනවා m ට. y කියන පුද්ගලයා m ට ණයක් දෙනවා නේ? y ණයක් දෙනවා m ට. කීයද දෙන්නේ? රුපියල් 1000ක් දෙනවා. රුපියල් 1000ක් දෙනවා නේ? රුපියල් 1000ක් දෙනවා. y m ට දෙනවා රුපියල් 1000ක් දෙනවා. y m ට රුපියල් 1000ක් දෙනවා. y m ට රුපියල් 1000ක් දෙනවා. ඔන්න දැන් y m ට 1000ක් දුන්නා. m කිව්වා හරි. මම මාසයක් ඇතුළත මේ සල්ලි ගෙවන්නම්. ඊට පස්සේ m මේ සල්ලි ගත්තමයි එදායින් පස්සේ m පැත්තකවත් දකින්න නැහැ. දැන් y බලනවා යකෝ මගේ සල්ලි ටික. මට තිබ්බනම් මේ කොරෝනා කාලේ අඩුම ගානේ අයිස්ක්‍රීම් එකක් හරි කන්න තිබ්බා. දැන් m පැත්තකවත් නැහැ.
කෝල් එයාවත් බ්ලොක් කරලා WhatsApp එකනොත් බ්ලොක් කරලා දැන් පේන්නවත් නැහැ. එහෙනම් දැන් එම් කල්පනා කරන ඉන්ඩස්ට්‍රි වයි කල්පනා කරනවා මම මොකක්ද කරන්නේ? අන්න වයි කෝල් එකක් දෙනවා යාළගේ ගෙදරට. ගෙදරට කෝල් එකක් දීලා එයාට කියනවා කමන්නේ මගේ කෝල් එක බ්ලොක් කරාට ඔයාට පුළුවන් නම් තව දවස් 3ක් ඇතුළත මගේ සල්ලි ගෙවන්න. හැබැයි මම ඔයාට පොඩි chance එකක් දෙන්නම්. ඔයා දවස් 3ක් ඇතුළත මගේ සල්ලි ගෙවුවොත් ඔයා දවස් 3ක් ඇතුළත මගේ සල්ලි ගෙවුවොත් ඔයා රුපියල් 10ම ගෙවන්න එපා. මට රුපියල් 800ක් දෙන්න ඒ ඇති. ඔයා රුපියල් 10ම ගෙවන්න එපා. මට රුපියල් 800ක් දෙන්න. මට රුපියල් 800ක් දෙන්න. මට ඒ ඇති. මට ඒ ඇති. එතකොට මෙයා දුන්නේ මෙයාට 10ක්. එහෙනම් මෙයාගෙන් එන්නත් ඕනි 10ක්. හැබැයි වයි කියනවා මට 10ම එපා. ඇයි? ඔයා 10 කවදාකවත් දෙන්නේ නැහැ. 10 දෙන්නේ නැහැ. මට ඒක නිසා ඔයාට පුළුවන් නම් දවස් 3ක් ඇතුළත 10 වෙනුවට මට 800ක් දෙන්න. එතකොට 200ක් මොකෝ? ඒ 200 මං ඔයාට දුන්න වට්ටමක් කියලා හිතාගන්න. මං දුන්න වට්ටමක් කියලා හිතාගන්න. අන්න දැක්කද? ලැබෙන්න තියෙන මුදලක් අඩු කරනවා. හොඳට බලන්න. මම ලබා දුන්න මුදලක් ඒ මුදල ලැබෙන්න තියෙනවා. ඒ මුදලෙන් මම කිසියම් මුදලක් අඩු කරනවා. අන්න රුපියල් 200ක් මම අඩු කරානේ. රුපියල් 200ක් අඩු කරානේ. අන්න ඒ 200ට කියනවා දුන් වට්ටම්. ඒ මොන දුන් වට්ටම්ද? මුදල් වට්ටම්. මුදලින් දුන්න වට්ටම්. හරි? ඒ මුදලින් දුන්න වට්ටම්. ඒ ඇවිල්ලා මුදලින් දුන්න වට්ටම්. ඒ ඇවිල්ලා මුදලින් දුන්න වට්ටම් නේ. ඒ ඇවිල්ලා මුදලින් දුන්න වට්ටම්. ඒ ඇවිල්ලා මුදලින් දුන්න වට්ටම්. හරි. ඒ ඇවිල්ලා මුදලින් දුන්න වට්ටම්. ඒ වගේම ඒ ඇවිල්ලා මුදලින් දුන්න වට්ටම්. ඒක හරි. ඒක ඔන්න දැන් මම පැහැදිලි කරා මුදල් වට්ටම් කියලා කියන්නේ එහෙම. මම දීපු සල්ලියක් නැවත ලබා ගන්නකොට මට ඒ ප්‍රමාණයම ගන්න බෑ. මම ඒක නිසා යම් මුදලක් අඩු කරලා ඉල්ලනවා. ඒ කියන්නේ මම වට්ටමක් එයාට දීලා ඉල්ලනවා මට යම් කිසි ගාණක් දෙන්න කියලා. අන්න ඒකට අපි ඒ අඩු කරන මුදලට කියනවා මුදල් වට්ටම්. දුන් මුදල් වට්ටම්. ඊට පස්සේ ලද වට්ටම්. හිතන්න. දැන් එනුලි සෝරි එනුලි නෙමෙයි මම y කියලා ගත්තේ එනුලි m කියලා ගත්තේ මාළි. එතකොට y ගේ පැත්තෙන් y m ට දෙනවා වට්ටම. y ගේ පැත්තෙන් m ට දෙනවා වට්ටමක්. ඇයි මෙයාට ලැබෙන්න තියෙන මුදලක් මෙයා අඩු කරානේ. එතකොට මේක m ගේ පැත්තෙන් m ට ලැබෙනව නේද? දැන් y ගේ පැත්තෙන් y m ට දුන්නා. m ගේ පැත්තෙන් m ට ලැබෙනවනේ. m ගේ පැත්තෙන් m ට ලැබෙනවා. එහෙනම් m ට ලැබෙනවා නම් ඒක ඇවිල්ලා ලද වට්ටමක්. එතකොට ඒක මුදල් ලද වට්ටමක්. මුදල්. ඒක ලද වට්ටමක්. එතකොට m ට රුපියල් 200ක වට්ටමක් හම්බෙනවා. ඇයි m රුපියල් 1000ක් ගත්තා ගෙවන්නේ 800යි. m ට රුපියල් 200ක ණය මේ වට්ටමක් හම්බුණා. එතකොට m ගේ පැත්තෙන් ලද වට්ටම සහ y ගේ පැත්තෙන් දුන් වට්ටම. මම එතකොට පැහැදිලි කරන්නේ මොකක්ද? මුදල් ලද වට්ටම් කියන්නේ මොකක්ද? සහ මුදල් දුන් වට්ටම් කියන්නේ මොකක්ද? යම් මුදලක් ලබා දීමෙන් පසු එම මුදල නැවත අය කර ගැනීමේදී අඩු කරන වට්ටම දුන් වට්ටම. හරි? ඒ වගේම යම් මුදලක් ගෙවීමේදී යම් මුදලක් දැම්මා m ගෙවනවනේ. එතකොට යම් මුදලක් ගෙවීමේදී අඩු කරන වට්ටම ලද වට්ටම වේ. ගෙවීමේදී අඩු කරන්නේ ලද වට්ටම. ලැබීමේදී අඩු කරන්නේ දුන් වට්ටම. එතකොට මුදල් වට්ටම. එතකොට හොඳට ඔළුවේ තියාගන්න ගිණුම්කරණය තුල නේද මේ ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම්කරණය විෂය තුල අපි වට්ටම් දෙකක් ගැන සාකච්ඡා කරනවා. තාර්කික අවබෝධය ගන්න. හැබැයි හොඳට ඔළුවේ තියාගන්න ගිණුම්ගත කරන්නේ මේ මුදල් වට්ටම් විතරයි. මුදල් වට්ටම් විතරමයි ගිණුම්ගත කරන්නේ. මුදල් වට්ටම් විතරයි ගිණුම්ගත කරන්නේ. දුන් වට්ටම් වෙළඳ වට්ටම් ගිණුම්ගත කරන්නේ නැත. හේතුව ඔන්න දැන් බලන්න. මම යනවා පොළට.
පොළට ගියාම පොළට ගිහිල්ලා ඔන්න දැන් මම ගන්නවා එක තැනකින් ගන්නවා හාල් ගන්නවා පොල් ගන්නවා එතනින් ගන්නවා පරිප්පු අනම්මනම් දේවල් ගොඩාරියක් ගන්නවා. මේ මිනිස්සයා මට කියනවා බිල රුපියල් 2300 කියලා. 2300 කියලා මට කියනවා. මං කියනවා හරි දැන් මං ඉතින් ඔයාගෙන් රුපියල් ගොඩක් බඩු ගත්තනේ. එහෙනම් රුපියල් 2000ක් ගන්න. 2000ක් ගන්න කියලා කියනවා. එහෙම නැත්තම් මං අහනවා මම දැන් ගොඩක් බඩු ගත්තනේ මහත්තයෝ. ගාණක් අඩු කරන්නේ නැද්ද? මං ඔයාගෙන් හැමදාම ගන්නේ. වෙනද මහත්තයා කියනවා එහෙනම් හරි 2300 නේ ගාණ 2000ක් දෙන්නකෝ 2000ක් දෙන්නකෝ කියලා කියනවා. අන්න දැක්කද? වට්ටමක් අඩු කළා. ඒ කියන්නේ එයා මට වට්ටමක් දෙනවා නේද? එයා මට වට්ටමක් දෙනවා. එයා මට වට්ටමක් දෙනවා. එයා මට වට්ටමක් දෙනවා. ඒ වට්ටම මට ලැබෙනවා. එයා මට වට්ටමක් දෙනවා. එතකොට දුන් වට්ටම්. ඒ වට්ටම මට ලැබෙනවා. එතකොට මට ලද වට්ටම. අතකොට යම් භාණ්ඩයක් මිලදී ගැනීමේදී ලකුණු කළ මිලෙන් එයා භාණ්ඩය ලකුණු කරලා තිබ්බේ 2300ට. හැබැයි ඒ භාණ්ඩය මට විකුණනකොට යම් මුදලක් අඩු කළා. අන්න ඒ මුදලට අපි කියනවා වෙළඳ වට්ටම. එය මට දුන්න නම් ඒක දුන් වට්ටම. මට ලැබුණ නම් මේක ලද වට්ටම. නේ? එයා මට දෙනකොට එයාට දුන් වට්ටම. මට ලද වට්ටම මට ලැබෙන නිසා. එතකොට වෙළඳ වට්ටමක් කියලා කියන්නේ වෙළඳ පොලේදී යම් ලකුණු කළ ඇති ලකුණු කළ මිලෙන් හොඳට බලන්න වෙළඳ වට්ටමක් කියන්නේ වෙළඳ පොලේ භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමේදී ලකුණු කළ මිලෙන් යම් මිලක් අඩු කර විකුණයි නම් අන්න ඒ අඩු කරන මිලට අපි කියනවා වෙළඳ වට්ටම. නමුත් මුදල් වට්ටම කියන්නේ සේ නොවේ. යම් මුදලක් ගෙවීමෙන් පසු නැත්නම් යම් මුදලක් ලබා දීමෙන් පසු එය නැවත ලැබීමේදී යම් මුදලක් අඩු කරයි නම් එය මුදල් වට්ටම. ඇයි මුදලින් දීලා ඉවරයිනේ. දුන්න එකක් නැවතත් අඩු කරලා තමයි මම ගන්නෙ. එතකොට මෙන්න මුදල් වට්ටම මෙන්න වෙළඳ වට්ටම. මුදල් වට්ටම වෙළඳ වට්ටම. එතකොට වෙළඳ වට්ටම වෙළඳ පොලේදීම ඇති වෙන නිසා අපි ඒක ගිණුම්ගත කරන්නේ නැහැ. හැබැයි මුදල් වට්ටම අපි ගිණුම්ගත කරනවා නේද? එහෙනම් මෙහෙම ගන්න. ගිණුම්ගත කරයි ගිණුම්ගත කරයි ගිණුම්ගත නොකරයි. අන්න වට්ටම අපි බෙදලා අපි හඳුනාගත්ත වට්ටම් වර්ගයක් නේද? හරි. එහෙනම් ගන්න මාතෘකාව. එනම් ගන්න මාතෘකාව. වට්ටම් සහිත මුදල් පොතක් පිළියෙල කිරීම. වට්ටම් සහිත මුදල් පොතක් පිළියෙල කිරීම. වට්ටම් සහිත මුදල් පොතක් පිළියෙල කිරීම. ලියන මාතෘකාව වට්ටම් සහිත මුදල් පොතක් පිළියෙල කිරීම. 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 වට්ටම් සහිත මුදල් පොතක් පිළියෙල කිරීම කියලා ලියලා ලියන්න. වට්ටම් ලෙස සැලකූ කල
වට්ටම් ලෙස සැලකූ කල වෙළඳ පොලේදී මෙන්ම ව්‍යාපාරික ලෝකයේදීද වෙළඳ පොලේදී මෙන්ම ව්‍යාපාරික ලෝකයේදීද වෙළඳ පොලේදී මෙන්ම ව්‍යාපාරික ලෝකයේදීද ඇතිවිය හැකි වට්ටම් පහත පරිදි දැක්විය හැක 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 හරි එහෙනම් පහත පරිදි දැක්විය හැක කියලා මේක ලියා ගන්න මේක ලියලා හරිද මේක ලියලා මට පහළට තියෙන්න ඕන ඉඩ හොඳේ මොකද මේකෙන් චුට්ටක් විස්තර කරන්න තියෙනවා හරි මේකෙන් චුට්ටක් විස්තර කරන්න තියෙනවා හරිද හොඳට ඉඩ ඇතුව ලියා ගන්න හරි පහළට මට තියෙන්න හරි ටක් කරලා ලියා ගන්න ටක් කරලා ලියා ගන්න ටක් කරලා හරි ඊට පස්සේ දැන් අපි බලන්න හරි මෙතනින් ලියන්න මේ ඉඩ ප්‍රමාණය විතරයි ඔයාලට ලියන්න අයිතිය තියෙන්නේ මේ ඉඩ ප්‍රමාණය විතරයි ඔයාලට ලියන්න අයිතිය තියෙන්නේ මොකද මේ ටිකේ අනිත්‍යතාව ලියන්න ඕනේ ලියන්න යම් කිසි මුදලක් තවත් පාර්ශවයකින් ලැබීමේදී 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 ලැබිය යුතු මුදලින් අඩු කරන මුදල් ප්‍රමාණය 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 වෙන පෑනකින් ලියා ගන්න පුළුවන් වඩා හොඳයි පාට පෑනකින් නැත්නම් උඩුකමා දාලා මොකක් හරි වෙනසක් කරලා ලියා ගන්න දුන් මුදල් වට්ටම් වේ දුන් මුදල් වට්ටම් වේ
දුන් මුදල් වට්ටම් වෙයි. දුන් මුදල් වට්ටම් වෙයි. දුන් මුදල් වට්ටම් වෙයි. හරි. දුන් මුදල් වට්ටම් වෙයි. රුලක් කරලා සාමාන්‍ය පෑනෙන් පහළට ලියා ගන්න සාමාන්‍ය පෑනින් යම් මුදලක් ගෙවීමේදී 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 ගෙවිය යුතු මුදලින් අඩු කරන මුදල් ප්‍රමාණය 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 උඩුකම ආහාරය ඉස්සෙල්ලම වගේ විනාශ කරලා ලියා ගන්න ලද මුදල් වට්ටම් වේ 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 හරි ඔන්න දුන් වට්ටම් සහ ලද වට්ටම් කියන එක අපි හැඳින්වුවා ඊළඟට යම් වෙළඳ වට්ටම වෙළඳ වට්ටම් වලත් ලියලා පොඩි ගාණක් කරලා බලමු ලියන්න වෙළඳ වට්ටම් වල ලියන්න වෙළඳ වට්ටම් වල ලියන්න වෙළඳ පොලේදී ලියන වෙළඳ වට්ටම් වල වෙළඳ පොලේදී වෙළඳ පොලේදී භාණ්ඩ මිලදී ගැනීමේදී වෙළඳ පොලේදී භාණ්ඩ මිලදී ගැනීමේදී භාණ්ඩ මිලදී ගැනීමේදී භාණ්ඩ මිලදී ගැනීමේදී
අඩු කරන මිල අඩු කරන මිල මිලදී ගන්නකොට මම සල්ලි ගෙවනවනේ. එතකොට අඩු කරන මිල වෙන පෑනකින් ලියන්න වෙළඳ ලද වට්ටමක් වන අතර 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 වෙළඳ පොලේ භාණ්ඩ විකිණීමේදී වෙළඳ පොලේදී භාණ්ඩ විකිණීමේදී වෙළඳ පොලේදී භාණ්ඩ විකිණීමේදී වෙළඳ පොලේදී භාණ්ඩ විකිණීමේදී වෙළඳ පොලේදී භාණ්ඩ විකිණීමේදී ලකුණු කළ මිලෙන් අඩු කරන වට්ටම වෙළඳ පොලේදී භාණ්ඩ විකිණීමේදී ලකුණු කළ මිලෙන් අඩු කරන වට්ටම ලකුණු කළ මිලෙන් අඩු කරන වට්ටම දුන් වෙළඳ වට්ටම වේ. දුන් වෙළඳ වට්ටම වේ. දුන් වෙළඳ වට්ටම වේ. දුන් වෙළඳ වට්ටම වේ. හරි. ඔන්න දැන් වට්ටම් වර්ග දෙකයි මුදල් වට්ටම් සහ වෙළඳ වට්ටම්. එතකොට මුදල් වට්ටම් කියන්නේ මොනවද? වෙළඳ වට්ටම් කියන්නේ මොනවද කියලා මම දැන් හැඳින්වීමක් කළා. එතකොට ඔයා දැන් හොඳට බලන්න අපි වෙළඳ වට්ටම් ගිණුම්ගත කරන්නේ නැහැ. මොකද වෙළඳ වට්ටම ඇතිවන්නේ වෙළඳ පොලේදී නිසා. නමුත් මුදල් වට්ටම අපි ගිණුම්ගත කරන්න හේතුවක් වෙන්නේ මුදල් වට්ටම් ඇතිවන්නේ ව්‍යාපාරික කටයුතු නිසා. එතකොට ව්‍යාපාර කටයුතු වලදී මට මුදල් ලැබෙන්න තියෙන්නේ කාගෙන්ද? මට මුදල් ලැබෙන්න තියෙන්නේ මම ණයට දුන්න අයගෙන්. ඒ කියන්නේ ණය ගැතියන්ගෙන්. මම මුදල් ගෙවන්න තියෙන්නේ කාටද? මම ණයට ගත්තු කට්ටියකින්. නේ? මම ණයට ගත්තු කට්ටියට මම සල්ලි ගෙවන්න ඕනේ. ඒ කියන්නේ ණය හිමියන්ට. එහෙනම් ණය ගැතියන්ට සහ ණය හිමියන්ට මම මුදල් ගෙවීමේදී සහ මට මුදල් ලැබීමේදී වට්ටම් ලැබෙන්න පුළුවන්. අන්න එහෙනම් එයාලා මුල් කරගෙන තමයි මේ ලද වට්ටම් හා දුන් වට්ටම් කියන කට්ටිය බිහි වෙන්නේ. එතකොට මෙන්න මෙයාලා ඉස්සරහට යනකොට මුදල් පොත ඇතුළට යනවා. මුදල් පොත ඇතුළට යනවා. එහෙනම් අපි බලමු දැන්. එහෙනම් අපි බලමු මුදල් පොත ඇතුළට මෙයාලා ගියාම කොහෙද මෙයාලා පිහිටන්නේ? මුදල් ලැබීමේදී අඩු කරන වට්ටම මුදල් දුන් වට්ටම වේ. මුදල් ගෙවීමේදී අඩු කරන වට්ටම මුදල් ලද වට්ටම වේ. ඕක මුදල් කිය කතා කරන්නේ නැහැ. අපි හිතන්නේ අපි හඳුනා ගන්න සියලුම දේවල්. අපි හඳුනා ගන්න සියලුම වට්ටම් මුදල් වට්ටම් කියලා හඳුනාගෙන තමයි අපි කටයුතු කරන්නේ. අපි හඳුනා ගන්න සියලුම දේවල් මුදල් වට්ටම් කියලා තමයි අපි කටයුතු කරන්නේ. අපි හඳුනා ගන්න
අපි හඳුනා ගන්න සියලුම දේවල් මුදල් වට්ටම් කියලා හිතාගෙන තමයි අපි කටයුතු කරන්නේ. එතකොට ඔන්න සාමාන්‍ය මුදල් පොතක ආකෘතිය මම නිර්මාණය කරනවා. දිනය, ලදුපත් අංකය, විස්තරය, සංගල පිටුව, වටිනාකමට ඉස්සරහට දානවන්න වට්ටම් තීරුව. වට්ටම් තීරුව. අලුතෙන් තීරුවක් එකතු වෙනවා වට්ටම් තීරුව. වට්ටම් තීරුව. ආයමන් දිනය, වවුචර් අංකය, විස්තරය, සංගල පිටුව, වට්ටම සහ වටිනාකම. ඔන්න බලන්න මුදල් පොත. මේ මුදල් පොතේ හර පැත්ත, මේ මුදල් පොතේ බැර පැත්ත. මේ මුදල් පොතේ හර පැත්ත සහ බැර පැත්ත. ඔන්න මම දැන් නම් කරනවා ගිණුම. දිනය, ලදුපත් අංකය, විස්තරය. ඔයා දන්නවා මේවා. ඔයාට මතකයි. විස්තරය, සංගල පිටුව. එතකොට මුදල් පොතේ හර පැත්ත කියලා මම ඔයාලට සඳහන් කළා එදා ඉඳන්. ද්විත්‍ය සඳහන් පාඩමේදී මම ඔයාලට ඒක පැහැදිලි කළා. එතකොට මේ මුදල් ලැබෙනවා නම් මුදල් ලැබීමේදී මම කිව්වා මේ දැන් 30කට කලින් අඩු කරනවා වට්ටමක්. මුදල් ලැබීමේදී අඩු කරනවා වට්ටමක්. මම ඒකට කිව්වා මොකක්ද? දුන් වට්ටම්. මුදල් ලැබීමේදී අඩු කරන වට්ටම් දුන් වට්ටම් වෙයි. නේද? මුදල් ලැබීමේදී අඩු කරන වට්ටම් දුන් වට්ටම් වෙයි. එහෙනම් මෙතන දාන්න දුන් වට්ටම. දුන් වට්ටම මෙතන දානවා වටිනාකම. ඊළඟට ආයිමත් දිනය, වවුචර් අංකය, විස්තරය, සංගල පිටුව. මම කිව්වා මුදල් පොත බැර වෙනකොට ඒ මුදල් පොත බැර වෙන්නේ මුදල් අඩු වෙනවා. මුදල් අඩු වෙන්නේ මං යම් වෙලාවක මුදලින් කරන ගෙවීම් නිසා. මුදල් අඩු වෙන්නේ මම යම් වෙලාවක මුදලින් කරන ගෙවීම් නිසා. මම යම් වෙලාවක මුදලින් කරන ගෙවීම් නිසා තමයි මුදල් අඩු වෙන්නේ නේද? මම යම් වෙලාවක මුදලින් කරන ගෙවීම් නිසා තමයි මුදල් අඩු වෙන්නේ. එහෙනම් මුදල් අඩු වෙන්නේ බැර පැත්තෙන් නම් ඒම කියන්නේ මම මුදල් ගෙවනවානේ. මම මුදල් ගෙවනවා. එහෙනම් මුදල් ගෙවනවා නම් මුදල් ගෙවීමේදී අඩු කරන වට්ටමට මං කිව්වේ මොකක්ද? මුදල් ගෙවීමේදී අඩු කරන වට්ටම ලද වට්ටම. මුදල් ලැබීමේදී අඩු කරන වට්ටම දුන් වට්ටම වේ. මුදල් ගෙවීමේදී අඩු කරන වට්ටම ලද වට්ටම වේ. එනම් ලද වට්ටම වටිනාකම. හරි. ඔන්න අපේ මුදල් පොතට අලුතින් එකතු වුණ සමාජිකයා. ඔන්න අපේ මුදල් පොතට අලුතින් එකතු වුණ සමාජිකයා කවුද? දුන් වට්ටම සහ ලද වට්ටම විතරයි. හරිද? ඔන්න අපේ මුදල් පොතට අලුතින් එකතු වුණ සමාජිකයා දුන් වට්ටම සහ ලද වට්ටම විතරයි. හරි. එහෙනම් ඔන්න මෙයා අලුතින් එකතු වුණා. හරි? හරි. ටැග් කරලා මේක ඇඳගන්න. මේක පොඩියට ඇඳගන්න උතන. ඇඳගන්න. ඇඳගන්න. කියන්නේ මේ ටික පේන්නේ ඇඳගන්න චුට්ටක්. ටැග් කරලා ඇඳගන්න. හරි. ඒක හරි. දැන් අපි ඊළඟට ගානක් කරමු. ගානක් කරලා බලමු මෙන්න මේක කොහොමද? කියන්නේ දුන් වට්ටම සහ ලද වට්ටම සහිතව කොහොමද මෙන්න මේක පිටපත් වන්නේ කියලා. හරි? ලියන්න ගානක්. ලියන්න. සාගරගේ ව්‍යාපාරයේ
සාගරගේ ව්‍යාපාරයේ පසුගිය වර්ෂයේ තොරතුරු ඔබ වෙත දක්වා ඇත. සාගරගේ ව්‍යාපාරයේ පසුගිය වර්ෂයේ තොරතුරු ඔබ වෙත දක්වා ඇත. පසුගිය වර්ෂයේ තොරතුරු ඔබ වෙත දක්වා ඇත. පසුගිය වර්ෂයේ තොරතුරු ඔබ වෙත දක්වා ඇත. ලියන්න. දැන් සාමාන්‍යයෙන් අපේ ගිණුම් වල අපි මෙච්චර කා දවස් අපි සාකච්ඡා කරාට මුල ශේෂ තියෙනවා කියලා සාකච්ඡා කරේ නෑනේ නේද? දැන් පොඩි අලුත් වීමක් වෙනවා. දැන් පොඩි අලුත් වීමක් කියලා කියන්නේ පොඩ්ඩක් මුල ශේෂ තියෙනවා. හොඳේ? මුල ශේෂ තියෙනවා කියලා හිතමු. ලියන්න මෙහෙම. ලියන්න මෙන්න මෙහෙම ලියන්න. ආරම්භක ශේෂ කියලා ලියලා ආරම්භක ශේෂ කියලා ලියලා ණය ගැති ණය ගැති 40000යි. ණය ගැති ආරම්භක ශේෂය 40000යි. එතනටම කියන්නේ එතන රූලක් කරලා ඉතින් ඒ කියන්නේ ඒ ආරම්භක මාතෘකාවනේ මේ මාතෘකාවට යටින් ආරම්භක ශේෂ කියලා ඒකට ඉරක් ගහලා ඒකට ලියා ගන්න. ණය ගැති ආරම්භක ශේෂය රුපියල් 40000යි. ණය හිමි ආරම්භක ශේෂය 30000යි. ණය හිමි ආරම්භක ශේෂය 30000යි. මුදල් ආරම්භක ශේෂය ගන්න 60000යි. මුදල් ආරම්භක ශේෂය ගන්න 60000යි. ඒ කියන්නේ මම දැන් මෙච්චර කල් බහඬ ණයට ගත්තා සහ මම ණය ගැතියන්ට බහඬ ණයට වික්කා. බහඬ ණයට ගන්නකොට ණය හිමියන්ට ගෙවන්න තියෙන ගාණ වැඩි වුණා නේ. ණයට විකුණනකොට ණය ගැතියන්ගෙන් ලැබෙන්න තියෙන ගාණ වැඩි වුණා. එවැනි දේවල් වුණා. හරි. ඊට ලියන්න. මෙතන ලියන රුලක් කරලා ලියන්න යටින්. පසුගිය කාලයේ පහත දෑ සිදුවිය. පසුගිය කාලයේ පහත දෑ සිදුවිය.
පසුගිය කාලයේ පහත දෑ සිදුවිය. පසුගිය කාලයේ පහත දෑ සිදුවිය. පසුගිය කාලයේ පහත දෑ සිදුවිය. ණයගැතියන්ගෙන් ලැබිය යුතු 25000ක මුදලක් වෙනුවෙන් ණයගැතියන්ගෙන් ලැබිය යුතු 25000ක මුදලක් වෙනුවෙන් ණයගැතියන්ගෙන් ලැබිය යුතු රුපියල් 25000ක මුදලක් වෙනුවෙන් රුපියල් 20000ක් ලැබීම 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 ඊළඟට අපි දෙකක් කරමු දෙකක් ඇති හොඳටම ඇති දෙකක් වඩා තේරුම් ගන්න දෙකක් ඇති ණය හිමියන්ට ඊළඟ එක කියන්නේ ඒකට ලියන්න ණය හිමියන්ට ගෙවිය යුතු රුපියල් ණය හිමියන්ට ගෙවිය යුතු රුපියල් 30000ක මුදලක් වෙනුවෙන් 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 රුපියල් 20000ක් ගෙවීම රුපියල් 20000ක් ගෙවීම රුපියල් 20000ක් ගෙවීම ණය හිමියන්ට ගෙවිය යුතු රුපියල් 30000ක මුදලක් වෙනුවෙන් රුපියල් 20000ක් ගෙවීම හරි ඔන්න දැන් ගන්න හරි ටක් ගාලා ඔයා රූල් 6ක මුදල් පොතක් ගහගන්න රූල් 6ක මුදල් පොතක් ගහගන්න කියන්නේ පහලට රූල් 6ක මේ වගේ මුදල් පොතක් ගහගන්න ඒ වගේම
තව ගිනුම් ගහගන්න ඒ වගේ තව ගිනුම් හතරක් ගහගන්න ටක් ගාලා ටක් ගාලා ඒ වගේ ගිනුම් හතරක් ගහගන්න ටක් ගාලා හතරක් ගහගන්න මොකද්ද ටක් ගාලා ගහගන්න තව ගිනුම් හතරක් ගහගන්න මුදල් ගිනුමයි සහ ඒක ඇතුළුව තවත් ගිනුම් හතරක් තව ගිනුම් හතරක් ගහගන්න තව ගිනුම් ගහගන්න ටක් ගාලා ගහගන්න තව ගිනුම් හතරක් ගහගන්න හරි මුදල් පොතට රූල් 6යි අනිත් ඒවලට 4 ගානේ තියන්න අනිත් ඒවලට 4 ගානේ තියන්න මුදල් පොතට 6යි අනිත් ඒවලට 4 ගානේ මුදල් පොතට 6යි අනිත් ඒවලට 4 ගානේ මුදල් පොතට 6යි අනිත් ඒවලට 4 ගානේ හරි එතකොට අපි නම් කරගන්නවා ආරම්භක ශේෂ දීලා තිබ්බන ණය ගැති ගිණුම නේ එහෙනම් අපි එක ගිණුමක් නම් කරගමු ණය ගැති ගිණුම අපි තව ගිණුමක් නම් කරගමු ණය හිමි ගිණුම කියලා. ඇයි ආරම්භක ශේෂ දීලා තිබ්බන ණය හිමි ගිණුමේ ණය හිමි ගිණුම එකක් ණය ගැති ගිණුම අනෙක ණය හිමි ගිණුම ඊට පස්සේ මේ ඇතුලේ අවයව පුරවන්න දිනය විස්තරය සංගල පිටුව වටිනාකම දිනය විස්තරය
සංගල පිටුව වටිනාකම. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. ලියන්න. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. 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 හරි. හරි. දැන් ඔන්න අපි ගිණුම් ටික ගහලා ඉවරයි නේ. සාමාන්‍යයෙන් අපි තාම ඉගෙන ගන්න නිසා අපි ඒ අවශ්‍ය ගිණුම් ප්‍රමාණය විතරක් අපි ගහගත්තා. ඊට පස්සේ දැන් අපිට කියනවා මේ ගාන ඉස්සෙල්ලන් නම් අපි කරේ මොකද දුන්න ගණන් ඔක්කොම ටික මේකේ හරට එන ඒවා හරට බැරට එන ඒවා බැරට දාලා ඒ විදිහට පුරවගෙන ගියා. නෑ මුදල් පොත් දෙකක් අඳින්න ඕනේ නෑ. මම එක මුදල් පොත යන්දී අර ඉස්සෙල්ලන් ඇන්දේ ආකෘතිය ඒ ආකෘතිය එහෙම තියන්න මේ අලුතින් ඇන්දේ ගානට පස්සේක. ඊට පස්සේ නේ දැන් පොඩ්ඩක් ගාන අලුත් වෙලා තියෙනවා. මොකක්ද මේ ගානේ අපිට දීලා තියෙනවා ආරම්භක ශේෂයක් නේ. ආරම්භක ශේෂයක් දීලා තියෙනවා. ඔයා දිනයට ගන්න 1 කියලා ගන්න දිනයට නිකන් දිනයක් දීලා නැහැ නේද? නිකමට දැනට ගන්න 1 ශේෂය ඊගේ විස්තරයට ලියන ශේෂය ඊගේ විස්තරයට ලියනවා අපි ශේෂය ඊගේ. මුදල් පොත කියන්නේ වත්කම් කිනුමක් නිසා මුදල් පොතේ කරපැත්තේ තමයි අපි දාන්නේ ශේෂය ඊගේ. ශේෂය ඉදිරියට ගෙනාවා. ශේෂය ඉදිරියට ගෙනාවා නේද? බලන්න ඔය දීලා තියෙන ශේෂවල මුදල් වලට ශේෂය කීයක් දීලා තියෙනවද? මුදල් වලට දීලා තියෙනවා 50000ක් නේද? එහෙනම් දුන් වට්ටමට ඉරි කෑල්ල වටිනාකමට දාන්න 50000. වටිනාකමට දාන 50000. හරි. ඊළඟට බලන්න ණයගැති කියලා ශේෂයකුත් දීලා තියෙනවනේ. යන ණයගැති කිනුමට ගියා. ණයගැති කිනුමේ ශේෂය කීයද? රුපියල් 40000යි. ණයගැතියා කියන්නේ කවුද? මට සල්ලි ලැබෙන්න තියෙනවනේ. සල්ලි ලැබෙන්න තියෙනවා. ණයගැතියාගෙන් මට 60000ක්ද? හරි මුදල් කියන්නේ 60000ක් නේ. හරි හරි. මුදල් 60000ක්. හරි. මුදල් 60000යි. හරි. මුදල් 60000යි. හරි මුදල් 60000යි. ණයගැතියා කියන්නේ මට සල්ලි ලැබෙන්න තියෙනවනේ ණයගැතියාගෙන්. එහෙනම් ණයගැතියා කියලා කියන්නේ වත්කමක්. එහෙනම් ණයගැතියාගේ ශේෂය පිහිටන්නේ කොහෙටද? හරට නේ. එහෙනම් දාන්න 1 ශේෂය ඊගේ. ණයගැතියාගේ ගිණුමෙත් 1 ශේෂය ඊගේ කියලා. ආරම්භක ශේෂ පිහිටවන්නේ වත්කමක් නම් හර පැත්තේ, වගකීමක් නම් බැර පැත්තේ, හිමිකමක් නම් බැර පැත්තේ ආදී වශයෙන් ඒ ගිණුම ඒ අදාළ පැත්තේ පිහිටවනවා. එහෙනම් ණයගැති ගිණුමේ ආරම්භක ශේෂය කීයද? රුපියල් 40000යි. ණයගැති ගිණුමේ ආරම්භක ශේෂය රුපියල් 40000යි. හරි. ඊළඟට ණය හිමි ගිණුම. ණය හිමි ගිණුමේ ආරම්භක ශේෂය රුපියල් 30000යි. ණය හිමි ගිණුමේ ආරම්භක ශේෂය රුපියල් 30000යි. ණය හිමියා වගකීමයි නේද? ණය හිමියා වගකීමයි. ණය හිමියා වගකීමක් නම් ණය හිමියා වගකීමක් නම් හරි ණය හිමියා වගකීමයි. ණය හිමියා වගකීමක් නම් ඔහුගේ ශේෂය පිහිටන්නේ
බැරට බැරට එනම් ණය හිමි ගිණුමේ ගන්න 1 දිනයට 1 විස්තරයට ශේෂය ඊගේ 30000යි වත්කමක් නම් හරට වගකීමක් නිසා බැරට ශේෂය පීටියේ බැරට එච්චරයි අන්න ආරම්භක ශේෂ ඉවරයි ආරම්භක ශේෂ ඉවරයි හරි ඊළඟට කියවන්න ඊළඟ ණයගැතියන්ගෙන් ලැබිය යුතු රුපියල් 25000ක මුදලක් වෙනුවෙන් ණයගැතියන්ගෙන් ලැබිය යුතු රුපියල් 25000ක මුදලක් වෙනුවෙන් රුපියල් 20000ක් ලැබෙනවා මේ කියන්නේ මොනවාද ණයගැතියන්ගෙන් සල්ලි ලැබුණා මේ කියන්නේ මොනවාද ණයගැතියන්ගෙන් සල්ලි ලැබුණා ණයගැතියන්ගෙන් ලැබුණා නම් සල්ලි ලැබුණා නම් මුදල් පොත හර මුදලින් ලැබෙන නිසා මුදල් පොත හර මුදල් වැඩි වෙනවා නේද මුදල් වැඩි වෙනවා නම් මුදල් පොත හර එහෙනම් මුදල් පොත හර කරන්න ණයගැති කියලා මුදල් පොත හර කරන්න ණයගැති කියලා මුදල් පොත හර කරන්න ණයගැති ලැබීම් කිව්වත් එකයි ණයගැති කියලා කිව්වත් එකයි එතකොට බලන්න කීයක මුදලක් වෙනුවෙන් කීයක්ද හම්බෙන්නේ රුපියල් 25000ක් වෙනුවෙන් 20000ක් තමයි හම්බෙන්නේ එතකොට 25000ක් වෙනුවෙන් 20000ක් හම්බෙනවා කියලා කියන්නේ වට්ටම කීයද 5000යි එහෙනම් දුන් වට්ටම් තීරුවට දානවා 5000 වටිනාකමට දානවා ඇත්තටම ලැබෙන මුදල 20000 ඇත්තටම ලැබෙන මුදල 20000 දැක්කද වට්ටම් තීරුවට වටිනාකම තීරුවට වට්ටම් තීරුවට වටිනාකම තීරුවට හරි එතකොට මෙන්න මේ වටිනාකම මෙතන හරයි මුදල් පොතට හරයි ණයගැති කියලා ණයගැතියන්ගෙන් ලද සල්ලි මුදල් පොතට හර වුණා හරි අපි යමු ඉදිරියට ඊළඟට කියනවා ණය හිමියන්ට ගෙවිය යුතු රුපියල් 30000ක මුදලක් වෙනුවෙන් රුපියල් 20000ක් ගෙවීම සල්ලි ගෙවුවා නම් මුදල් පොත බැර ණය හිමි කියලා ණය හිමි කියලා බැර කරනවා කීයක් වෙනුවෙන් කීයක්ද 30000ක් වෙනුවෙන් 20000ක් එහෙනම් එතන වට්ටමක් අඩු කරලා තියෙනවා රුපියල් 10000ක එහෙනම් ලද වට්ටම 10000යි නේද ලද වට්ටම 10000යි ලද වට්ටම 10000යි ලද වට්ටම 10000යි ලද වට්ටම 10000යි ඇත්තටම මම ගෙවන්නේ රුපියල් 20000යි ඇත්තටම මම ගෙවන්නේ රුපියල් 20000යි දැක්කද ඇත්තටම ගෙවන හෝ ලැබෙනගේ වටිනාකමටත් වට්ටම් තීරුවලටත් දැම්මා එච්චරයි ඊළඟට තියෙන්නේ අර මෙතන ගිණුම මුදල් පොත හර නම් අනිත් ගිණුම බැර කරන්න මුදල් ගිණුම හර නම් අනිත් ගිණුම බැර කරනවා මුදල් ගිණුම හර නම් අනිත් ගිණුම බැර කරනවා හරි එහෙනම් අපි බලමු මෙතන ණයගැති කියලා 20000ක් හර වෙලා තියෙනවා නේ 20000ක් හර වෙලා තියෙනවා එහෙනම් ණයගැති ගිණුම බැර කරන්න මුදල් කියලා දිනය දන්නේ නැහැ ණයගැති ගිණුම බැර කරන්න මුදල් කියලා රුපියල් 20000ක් ණයගැති ගිණුම බැර කරන්න රුපියල් 20000ක් මුදල් කියලා අන්න හර වෙච්ච මුදල් මෙතනට බැර කළා මුදල් පොතට හර වුණා මෙතනට බැර කළා
මොකද මම කිව්වා හර සහ බැර විතරයි ඉන්නේ කියලා. මතක ඇති ගීසිතේ පාඩම. ඒ වගේම ණය හිමියන්ට සල්ලි ගෙව්වා. ගෙව්වේ මුදලින්. එහෙනම් මුදල් බැර වුණා 20000ක්. මුදල් බැර වුණා 20000ක්. ණය හිමි ගිණුමට එනම් හර කරන්න දිනයක් දන්නේ නැහැ මුදල් කියලා. ණය හිමි ගිණුමට හර කරන්න මුදල් කියලා රුපියල් 20000ක්. ණය හිමි ගිණුමට හර කරන්න රුපියල් 20000ක් මුදල් කියලා. ණය හිමි ගිණුමට හර කරන්න රුපියල් 20000ක් මුදල් කියලා. එච්චරයි. ඊළඟට තියෙන්නේ මොකක්ද දන්නවද? ඔන්න බලන්න දැන් ඊළඟට තියෙන්නේ ගිණුම් තුලනය කරන්න. ගිණුම් තුලනය කරන්න. ගිණුම් තුලනය කරනකොට එකතු කරන්න රූලක් තියලා මේ එකතු කරන්න රූලක් තියලා අපි ගිණුම තුලනය කරනවා. පේනවද? එකතු කරන්න රූලක් තියලා අපි වටිනාකම් සහ දුන්වට්ටම් තීරු එකතු කරනවා මේ. එකතු කරන්න රූලක් තියලා ලස්සනට එකතු කරන්න රූලක් තියලා අපි කරනවා. ඊට පස්සේ වට්ටම් තීරු වල එකතුව එහෙමම පල්ලෙහාට ගන්නවා. ආයි ඒව මුකුත් කරන්නේ නැහැ. දුන් වට්ටම් තීරුව එකතුව 5000යි නේ. එහෙනම් මෙතනට 5000 දැම්මා. ලද වට්ටම් තීරුව එකතුව 10000යි නේ. ඒකට 10000 දැම්මා. වට්ටම් හොඳට මතක තියාගන්න. වට්ටම් තීරු වල එකතුව එහෙමම පල්ලෙහාට ගන්නවා විතරයි. වට්ටම් තීරු වල එකතුව එහෙමම පල්ලෙහාට ගන්නවා විතරයි. ඒ වගේම වටිනාකම් තීරු වල එකතුව ගනිද්දී මුලින්ම ඔයා බලන්න ඕනි වැඩි පැත්ත. වැඩි පැත්ත. බලන්න දැන් ඔයාගේ ඇස් දෙකට පේන මානෙයි මේ හර පැත්තේ තියෙනවා 60000කුත් 20000කුත්. ඒ කියන්නේ 80000. බැර පැත්තේ තියෙන්නේ 20000යි. වැඩි පැත්ත කවුද? වැඩි පැත්ත කවුද? හරද බැරද? හරද බැරද වැඩි? වැඩි පැත්ත. වැඩි පැත්ත කවුද? හර පැත්ත නේද? හර පැත්තනේ. එහෙනම් හර පැත්තේ එකතුව ගන්නවා 80000යි. අන්න ඒ වැඩි පැත්තේ එකතුව අරගෙන යනවා අඩු පැත්තට 80000. අන්න අඩු පැත්තට අරගෙන ගියා. අන්න අඩු පැත්තට අරගෙන ගියා. වැඩි පැත්තේ එකතුව අඩු පැත්තට අරගෙන ගියා. වැඩි පැත්තේ එකතුව අඩු පැත්තට අරගෙන ගියා. වැඩි පැත්තේ එකතුව අඩු පැත්තට අරගෙන ගියා. අඩු පැත්තට අරගෙන ගිහිල්ලා අඩු පැත්තේ වෙනසක් එනව නේද? කියන්නේ දෙපැත්ත අත් දෙක බැලන්ස් නැහනේ. නේ මේ බැර පැත්තේ වෙනසක් එනවා රුපියල් 60000ක. අන්න ඒකට අපි ලියනවා ශේෂය පගේ. ශේෂය පහලට ගෙනාවා. ශේෂය පහලට ගෙනාවා. ආයි බලන්න. දුන් වට්ටම් ලද වට්ටම් තීරු වල එකතුව එහෙමම පහලට ගේනවා. ඇයි කියලා තව ටිකකින් කියන්න. සහ වටිනාකම් තීරු වල එකතුව S මට්ටමෙන් බලලා බලනවා කවුද වැඩි පැත්ත? හර පැත්තද බැර පැත්තද? හරි. හර පැත්තද වැඩි බැර පැත්තද කියලා බලනවා. හර පැත්තද බැර පැත්තද වැඩි කියලා බලනවා. එතකොට මට පේනවා වටිනාකම් තීරු වල මේක හර පැත්තේ 80000ක් එකතු වෙනවා. බැර පැත්තේ දැනට තියෙන්නේ 20000යි. එහෙනම් මට පේන විදියට හර පැත්ත වැඩි. හර පැත්ත වැඩි නම් හර පැත්තේ එකතුව ගත්තා. හර පැත්තේ එකතුව ගත්තා. ඒ එකතුව බැර පැත්තට අරන් ගියා. මේ හර පැත්තේ එකතුව බැර පැත්තට අරන් ගියා. බැර පැත්තේ බැලුවා අර 20000ත් එක්ක කොච්චර වෙනසක්ද තියෙන්නේ? කියන්නේ 80000යි 20000යි අතර වෙනස කීයද? වෙනස කීයද? වෙනස කීයද? අන්නේ 20000යි 80000යි අතර වෙනස 60000 කියලා ගත්තා. ඒක හරි. මේ 5000 ආවේ කොහොමද දන්නවද? අර මම දුන්නා චුටි වාක්‍ය දෙකක්. මොකද්ද? ණයගැතියන්ගෙන් මුදල් ලැබීමේදී ඒ කියන්නේ රුපියල් 25000ක් ලැබිය යුතු තිබූ අතර
ඉන් ලැබුණේ 20000යි. ලැබුණු වටිනාකම 20000යි. එහෙනම් ලැබෙන්න තිබ්බේ 25000යි. ලැබුණේ 20000යි. ඒක ඇතුලේ කියනවා 5000ක් ලැබුණේ නැහැ කියලා. එහෙනම් ඒ 5000 නොකියා කියන්නේ වට්ටම. ඒක දුන් වට්ටම. ඒක දුන් වට්ටම. එතකොට ණය හිමියන්ගේ පැත්තෙන් කියනවා 30000ක් ගෙවිය යුතුයි. ඒ 30000න් මම ගෙවලා තියෙන්නේ 20000යි. එහෙනම් ගෙව්වේ 20000 නම් වටිනාකමට 20000යි. අර 10000ක් ලද වට්ටම කියලා පේනවා. එහෙනම් ඒ 10000 ලද වට්ටමට දැම්මා. හරිද? පිටපත් කරන්න කලින් බලන්න තේරුණාද කියලා? Yenuli? Oh, sir. You met? You met? ආස කියන්න. පැහැදිලිද කියලා ඇහුවේ? අනේ ඇස මේ සිග්නල් පොඩ්ඩක් කට් වුණා. හරි මං ආයි කියනවා. ලද දැන් දුන් වට්ටමක් මම ගිණුම්ගත කළානේ. දුන් වට්ටමක දිත්ත සටහන මම කිව්වේ දුන් වට්ටම් ගිණුම හරයි ණයකෙති ගිණුම බැරයි. සමස්ත දුන් වට්ටම් වල එකතුව දුන් වට්ටම් ගිණුමට හර ණයකෙති ගිණුමට බැර. මේක හරි. ඊළඟට ලද වට්ටම්. ලද වට්ටමක් ලැබෙන්නේ ණයකෙතියන්ගෙන්. මෙන්න ලද වට්ටම් ගිණුම. ලද වට්ටම් වල එකතුව මෙතන තියෙනවා 10000ක්. ලද වට්ටම් වල එකතුව 10000ක් නම් ලද වට්ටම් ගිණුමට ඒ ලද වට්ටම් වල සමස්ත එකතුව බැර වෙනවා. සමස්ත එකතුව බැර වෙනවා. ලද වට්ටම් ගිණුමට සමස්ත එකතුව බැර. ඒ වගේම ණය හිමි ගිණුමට හර ලද වට්ටම් ගිණුමට බැර වෙනවා. ණය හිමි ගිණුමට හර වෙනවා. ලද වට්ටම් වල සමස්ත එකතුව ලද වට්ටම් වලට බැර ණය හිමි ගිණුමට හර. යුමෙත් ඒක පැහැදිලිද? ඔව් සර්. එතකොට බලන්න මට මුදල් ලැබීමේදී දෙන වට්ටම් දුන් වට්ටම් වේ. මම මුදල් ගෙවීමේදී මට ලැබෙන වට්ටම් ලද වට්ටම් වේ. එතකොට දුන් වට්ටම් ලද වට්ටම් සහිතව මුදල් පොතක් ආවා. ඒක ණයකෙති ණය හිමි ගිණුම් වල ආරම්භක ශේෂත් එකයි ආවේ. අපි මුදල් පොත තුලනය කළා. තුලනය කරලා දුන් වට්ටම් සහ ලද වට්ටම් ගිණුම් නිර්මාණය කළා. හරි? එහෙනම් ඒ කොටස තුල ඔච්චරයි තියෙන්නේ. මුදල් පොත තුලට මේ වට්ටම් තීරු සමග ගිණුම් තුලනය කිරීම ඔන්න ඔච්චරයි. ගිණුම් තුලනය කරා. හරි? හරි.